HDFC බැංකුවෙන් ඔබට වැදගත් පණිවිඩයක්. HDFC බැංකුවේ මේ මාසයේ ඔබ අරමුණ ස්ථාවර තැන්පතු සඳහා සද්දන්ත පොලියක්. තැන්පත් මුදල් අනුව විශේෂ පොලි අනුපාත සමග රාජ්‍ය බැංකුවක සුරක්ෂිතතාව. අමතන්න 0.71 800 999. ප්‍රවෘත්ති ප්‍රකාශයේ තව ස්වල්ප වේලාවක්. HDFC බැංකුවේ මේ මාසයේ ඔබ අරමුණ ස්ථාවර තැන්පතු සඳහා සද්දන්ත පොලියක්. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. වේලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉරංග සුරෝෂණ, ප්‍රකාශය ඩිලාන් සමීර කොඩිකාර. පාස්කෝ ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ හෙට පෞද්ගලිකව පෙනී සිටින්නයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නොතීසි. රත්නජීවන් හූල් මහතාගේ ක්‍රියාකලාපය හේතුවෙන් මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වයට හානි වූ බවට දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්. රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සභාපති ධූරයට මහාචාර්ය තිස්ස විතාරණ මහතාට රාජ්‍ය සේවයේ දේශපාලන පරිගැනීම් සොයා බැලීමේ කමිටුව වැඩ ආරම්භයි. දිවයිනේ සියලු ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම తాවකාලිකව අත්හිටුවයි. කොරෝනා වසංගතය හමුවේ රටවල් රැසක ආර්ථික වර්ධනයේ කඩාවැටීමක්. පාස්කෝ ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ හෙට පෞද්ගලිකව පෙනී සිටින්නයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට අද යළිත් නොතීසි නිකුත් කෙරිණි. මීට අමතරව කොළඹ අගරදගුරු පදවියේ සහායක රදගුරුතුමන් තිදෙනාටද හෙට කොමිසමට පැමිණෙන ලෙස නොතීසි නිකුත් කළේය. ඒ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය අංශය විසින් මතභේදයට තුඩු දුන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමේ සිද්ධියට අදාළවයි. පාස්කෝ ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අසත්‍ය ප්‍රකාශ කළ බවට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නමින් ඔහුගේ පුද්ගලික ලේකම්වරයා පසුගිය 20 වෙනිදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබිණි. කාදිනල් හිමිපාණන් පාස්කු ප්‍රහාරය පිළිබඳ දැනුවත් සිටින්නට ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පසුගියදා කොමිසම හමුවේ කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් කොළඹ අගරදගුරු පදවියේ සහායක රදගුරුතුමන්ලා තිදෙනාද පසුගිය 20 වෙනිදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබිණි. කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයාගේ නමින් නිකුත් කළ නිවේදනයෙන් අධිකරණයට සමාන ජනාධිපති කොමිසමේ අධිකාරිමය බලයට අපහාසයක් සිදුවන බැවින් එමගින් හේමසිරි ප්‍රනාන්දු මහතා තැති ගැනීමට ලක් වී ඇති බවටත් ඔහුගේ නීතිඥ දිල්ෂාන් ජයසූරිය මහතා ජනාධිපති කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි. මැතිවරණ කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අද පැවැත්විණි. මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ සාගර කාර්යවසම් මන්ත්‍රීවරයායි. යෝජනාව විස්තර කරමින් අදහස් දැක්වූ ප්‍රේමනාත් සී දොළවත්ත මන්ත්‍රීවරයා පැවසුවේ රත්නජීවන් හූල් මහතාගේ ක්‍රියාකලාපය හේතුවෙන් මැතිවරණ කොමිසමේ කාර්යභාරය හැල්ලුවට පත් වූ බවයි. මැතිවරණ කොමිසමේ ගෞරවයට එහි සමාජිකයන්ගේ ක්‍රියාකලාපය බාධා එල්ල කළ බව විවාදයට එක් වූ දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු මැතිවරණ කොමිසමේ ක්‍රියාකලාපය ස්වාධීන නොවන බව ඔප්පු කිරීමට මැතිවරණ කොමිසමේ සමාජික රත්නජීවන් හූල් මහතාගේ ක්‍රියාකලාපය හේතු වූ බව හෙතෙම සඳහන් කළේය. මැතිවරණය සඳහා විශාල මුදලක් වැය කිරීම සම්බන්ධයෙන් හෝ එම මුදල් පාලනයට විධිමත් ක්‍රමවේදයක් යෝජනා කිරීමට ස්වාධීන මැතිවරණ කොමිසම අපොහොසත් වූ බවද දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා පැවසීය. මුජිබර් රහුමන් මන්ත්‍රීවරයා පැවසුවේ මැතිවරණ කොමිෂන් සභාව ඉතාම ස්වාධීනව හා සාධාරණව පසුගිය යහපාලන රජයේ සමයේදී ක්‍රියාත්මක වූ බවයි. රත්නජීවන් හූල් මහතාගේ ක්‍රියාකලාපයේ කිසිදු වරදක් නොමැති බවද ඔහු සඳහන් කළේය. ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා පැවසුවේ ස්වාධීන මැතිවරණ කොමිසමේ සමාජික රත්නජීවන් හූල් මහතා කොරෝනා සමයේදී නිරෝධායන නීති පවා කඩ කරමින් කටයුතු කළ බවයි.
විවාදයේ පිළිතුරු කතාව කරමින් නිමල් සිරිපාලද සිල්වා අමාත්‍යවරයා පැවසුවේ ඉතා දුෂ්කර කාල සීමාවකදී වුවද පසුගිය මහමැතිවරණය සාර්ථකව පැවැත්වීමට මැතිවරණ කොමිසමේ නිලධාරීන්ට හැකි වූ බවයි. අද පාර්ලිමේන්තුවේ තොරතුරු ගෙන එන අප ප්‍රවෘත්ති අංශයේ අංජනා විජේරත්න. පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට ආරම්භ වුණා. මැතිවරණ කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව කල්තැබීමේ විවාදය පැවැත්වුණා. විවාදය ආරම්භ කරමින් සාගර කාර්යවස මන්ත්‍රීවරයා පැවසුවේ මැතිවරණ කොමිසම පසුගිය මහමැතිවරණයේදී කොරෝනා පාරිත තත්ත්වයන් යටතේදී වුවද සාර්ථක මහමැතිවරණයක් පැවැත්වීමට සමත් වූ බවයි. යෝජනාව ස්ථිර කරමින් අදහස් දැක්වූ ප්‍රේමනාත් ශ්‍රී දොළවත්ත මන්ත්‍රීවරයා පැවසුවේ රත්නජීවන් හූල් මහතාගේ ක්‍රියාකාරීත්වය නිසා මැතිවරණ කොමිසන් සභාව හැල්ලුවට ලක් වූ බවයි. චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්නයක් යොමු කළ අතර ඔහු එහිදී වැඩිදුරටත් පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නියමිත ඇඳුම සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඊට අදාළ පොදු නීතිය අනුගමනය කළ යුතු බවයි. ඊයේ දිනේදී එල්.එම්. අතාඋල්ලා මන්ත්‍රීවරයා සිය ජාතික ඇඳුමින් සැරසී පාර්ලිමේන්තු සභාගැබට පැමිණීම අනුමත නොකරන බව ඔහු නැවතත් අවධාරණය කර සිටියා. ඒ සම්බන්ධයෙන් කතානායකවරයා පොදු නීතියක් ඉදිරිපත් කළ යුතු බව ඔහු අවධාරණය කර සිටියා. ලක්ෂ්මන් කිරියල්ල මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අද පෙරවරුවේ පැවසුවේ කෝප් සහ කෝපා කමිටු මාධ්‍යයට විවෘත විය යුතු බවයි. එම කමිටුවල ක්‍රියාකාරීත්වය ජනතාවට විනිවිදභාවයෙන් ඉදිරිපත් විය යුතු බවද ඔහු සඳහන් කර සිටියා. ඊට පිළිතුරු දුන් ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පැවසුවේ කෝප් සහ කෝපා සභාවලදී දේශපාලනය හුවා දක්වමින් වාසි ලබා ගැනීමට පසුගිය යහපාලන රජය සමයේදී කටයුතු කළ බවයි. යහපාලන රජය සමයේදී මෙන්ම වර්තමානයේදීද සමගි ජන බලවේගයට අවශ්‍ය වී ඇත්තේ මාධ්‍ය සංදර්ශන පවත්වමින් මෙම කමිටුවල ක්‍රියාකාරීත්වය ජනතාව හමුවට ගෙන යාම බව ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සඳහන් කර සිටියා. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීම පිළිබඳව අදහස් දැක්වූ කතානායකවරයා පැවසුවේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ප්‍රශ්න ඉදිරිපත් කිරීමේදී විධිමත් නීති පටිපාටියක් යටතේ ක්‍රියා කරන බවයි. මම ප්‍රවෘත්ති අංශය වෙනුවෙන් අංජනා රියනාරච්චි පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට. මේ අතර රාජ්‍ය ගිණුම්කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපති ධූරය පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාට හිමි විය. එම කමිටුව රැස් වී එහි සමාජිකයන්ගේ බහුතර කැමැත්ත අනුව තිස්ස විතාරණ මහතා මෙම ධූරයට පත් කරගෙන තිබේ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. මේ මාසේ ඔබ අරමන ස්ථාවර තැන්පතු සඳහා සද්දන්ත පොලියක් තැන්පත් මුදල අනුව විශේෂ පොලි අනුපාත සමග රාජ්‍ය බැංකුවක සුරක්ෂිතතාව අමතන්න 0.71 2015-2019 අතර කාලේ රාජ්‍ය සේවයේ සිදු වූ බව පැවසෙන දේශපාලන පලිගැනීම් සොයා බැලීමේ කමිටුවේ වැඩ අද ආරම්භුණි. අභ්‍යාචනා 6952ක් මේ වන විට කමිටුවට ඉදිරිපත් වී ඇත. ඉන් අභ්‍යාචනා 2365ක් කමිටුව වෙත ඍජුවම ලැබී ඇතැයි එහි සභාපති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කළ මෙම කමිටුවේ සෙසු සමාජිකයෝ ලෙස අමාත්‍යංශ විශ්‍රාමික ලේකම් PAM මහින්ද සෙනවිරත්න හා විශ්‍රාමික අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් ආර්යරත්න ආර්යපෙරුම යන මහතුරුන් කටයුතු කරන අතර කමිටුවේ කැඳවුම්කරු හා ලේකම් ලෙස නීතිඥ චතුරිකා විජේසිංහ මහත්මිය කටයුතු කරයි. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අංක 2 පරිශ්‍රයේ කාමර අංක 123 යන ස්ථානයේදී කමිටුවේ කටයුතු අද ආරම්භිනි. කමිටුවට පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා දුරකථන අංක 0112 691 550 0112 691 551 හා 0112 691 552 ෆැක්ස් අංකය වෙන් කර ඇත. දිවයිනේ සියලුම ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරයි. දැනට පවතින ක්‍රමවේද යටතේ අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම සමාලෝචනය කිරීමේ අරමුණින් එම පියවර ගෙන තිබේ. මීළඟට ප්‍රමුඛ පුවත. EPF එකෙන් ක්ෂණික ණයක් අඩුම පොලිය කඩිනම් සුවදශීලී සේවය EPF ස්ථනක් ඔබගේ නම සහ ප්‍රදේශය සඳහන් කර 071 අංකයට අදම SMS පණිවිඩයක් එවන්න. HDFC බැංකුව ඔබේ නිවසේ බැංකුවයි. ප්‍රමුඛ පුවත
ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්පියාව. 42 වන ජාතික යෞවන සම්මාන තරඟාවලිය සඳහා මේ දිනවල අයදුම්පත් බාර ගන්නා බව ජාතික තරුණ සේවා සභාව පවසයි. දෙවයින පුරා සිටින වයස අවුරුදු 15ත් 29ත් අතර තරුණ තරුණියන්ට මේ සඳහා අයදුම් කළ හැකිය. අංශ 103ක් තරඟාවලියට ඇතුළත් බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති තේශාර ජයසිංහ මහතා කියයි. නාට්‍ය, නර්තන, සංගීත, සාහිත්‍ය, චිත්‍ර, ඡායාරූප, කැටයම්, මූර්ති යන අංශද ඒ අතර වෙයි. වැඩි විස්තර www.nysc.lk වෙබ් අඩවියෙන් හෝ පළාත් කාර්යාලවලින් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තරුණ සේවා නිලධාරීන්ගෙන් ලබාගත හැකිය. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්පියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. ආර්ය කිරි ගුවන් සවාරි. උඩුගුවනේ සැරිසරන්න ආර්ය කිරි රස බලන්න. ආර්ය කිරි පැකට්ටුව ඇති නිල් පාට ලාංඡනය කපා යවා ජයගෙන ශ්‍රී ලංකා අසිරිය අහසේ සිට දැක ගන්න. වැඩි විස්තර ආර්ය මිල්ක් Facebook පිටුවෙන්. ආර්ය කිරි ගුවන් සවාරි. සුවධරණී හෙළ ඔසු සංවර්ධන හා සංරක්ෂණ ව්‍යාපෘතිය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියගේ සහ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් නාවින්න දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතන පරිශ්‍රයේදී පසුගියදා ආරම්භුණි. ඊට සමගාමීව අමාත්‍යංශ යටතේ ඇති දිවයින පුරා පිහිටි ආයතන පරිශ්‍රවල සියලු ආයුර්වේද රෝහල් ඇතුළු ඔසු උයන්වල ඔසු පැළ රෝපණය කිරීම සිදුවිය. මෙම ව්‍යාපෘතිය යටතේ දේශීයව ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය ඖෂධ අමුද්‍රව්‍ය වර්ග මෙරට වගා කෙරේ. ඒ ඔස්සේ ඒවා ආනයනය සඳහා වාර්ෂිකව වැය වෙන මුදල ලබන වසරේදී 10%කින් හා ඉදිරි වසර 3ේදී 50%කින් අඩු කර ගැනීම අපේක්ෂාවයි. ආර්ය කිරි ගුවන් සවාරි. උඩුගුවනේ සැරිසරන්න ආර්ය කිරි රස බලන්න. ආර්ය කිරි පැකට්ටුව ඇති නිල් පාට ලාංඡනය කපා යවා ජයගෙන ශ්‍රී ලංකා අසිරිය අහසේ සිට දැක ගන්න. විස්තර වෙළඳ මහතුන්ගෙන්. ආර්ය කිරි ගුවන් සවාරි. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය. හැම සමාගමකටම එහෙම වෙන්න බෑ. පීපල්ස් ලීසිං වෙනස් වෙන්නේ එතනදී. ජන හද හඳුනන පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා. චීනය මේ වසරේදී 1.3% ආර්ථික වර්ධනයක් සහ ලබන වසරේදී 8.1% ආර්ථික වර්ධනයක් වාර්තා කරනු ඇතැයි එක්සත් ජාතීන්ගේ වාර්තාවක් පෙන්වා දෙයි. COVID-19 වසංගතය නිසා ඉන්දියාවේ ආර්ථික වර්ධනය මේ වසරේදී 5.9% දක්වා අඩුවනු ඇතැයි පුරෝකථනය කර තිබේ. ලබන වසරේදී එරට ආර්ථික වර්ධනය යළි ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. එක්සත් ජාතීන්ගේ වෙළඳ හා සංවර්ධන සම්මේලනයේ නිකුත් කළ වාර්තාවට අනුව කොරෝනා වසංගතය හමුවේ ලෝකයේ රටවල් රැසක් ආර්ථිකයේ ගැඹුරු අවපාතයකට මුහුණ දී සිටී. ගෝලීය ආර්ථිකය මේ වසරේදී 4.3%කින් අඩුවනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ. ඇමරිකාවේ පුරප්පාඩු වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධූරයට සුදුසු අයෙකු නම් කිරීම ලබන සෙනසුරාදා සිදු කරන බව එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි. ඉකුත් සතියේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වූ රුත් බාඩර් ගින්ස්බර්ග් මහත්මිය මිය යාමෙන් පසු එම ධූරය පුරප්පාඩු විය. දවල මන්දිරයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කළේ එක්සත් ජනපදයට විනිසුරුවරුන් 9 දෙනාම අවශ්‍ය බවයි. ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී තැපැල් ඡන්ද විමසීම සම්බන්ධයෙන් වංචාවක් සිදුවීමට ඉඩ ඇති බැවින් ඔවුන්ගේ සේවය අවශ්‍ය වනු ඇතැයි හෙතෙම පැවසීය. ඩෙමොක්‍රටික් පක්ෂය රටපුරා ව්‍යාකුලත්වයක් ඇති කිරීමට උත්සාහ දරන බවට ට්‍රම්ප් මහතා චෝදනා කළේය. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය. මේක ඇත්තටම ලීසිං කතාවක් නෙමෙයි. හොස්පිටල් එකක් කියන්නේ අපි වෙනුවෙන් තියෙන තැනක්. හොස්පිටල් වල පහසුකම් වැඩි කරලා හොස්පිටල් හදලා දහස් ගාණක මිනිස්සුන්ගේ ජීවිත සුවපත් කරනවා කියන්නේ ඒකම ඇතිනේ. හැම සමාගමකටම එහෙම වෙන්න බෑ. පීපල්ස් ලීසිං වෙනස් වෙන්නේ එතනදී. ජන හද හඳුනන පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. ගාල්ල දිස්ත්‍රික්කයේ කුඩා වැව් අමුණු බෝක්කු සහ ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති 275ක් ක්‍රියාත්මක කෙරේ.
රජය ඒ සඳහා වැය කරන මුදල රුපියල් ලක්ෂ 1246කි. ග්‍රාමීය නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කර ආදායම උත්පාදනය ඉහළ නැංවීම වැඩපිළිවෙලේ අරමුණයි. ග්‍රාම සේවා වසම් 276ක ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබයි. ක්‍රීඩා පුවත්. අධ්‍යාපන කටයුතු වලට බාධා නොවන පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශන වලට අනුව පාසල් දරුවන්ගේ ක්‍රීඩා පුහුණුවීම් පවත්වාගෙන යාමට බාධාවක් නැතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ දයා බණ්ඩාර මහතා පවසයි. ජාතික ගුවන්විදුලිය කළ විමසුමකදී ඔහු සඳහන් කළේ COVID-19 හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කරන ප්‍රධාන ක්‍රීඩා තරඟාවලි මෙම වසරේදී නොපැවැත්වෙන බවයි. කලාප හා පළාත් මට්ටමින් තරඟ පැවැත්වීමට කාලයක් නොමැති බැවින් ප්‍රධාන තරඟාවලි පැවැත්වීමට හැකියාවක් නැතැයි හෙතෙම පැවසීය. එබැවින් මේ වසරේ අනෙකුත් තරඟාවලි සඳහා දක්ෂතාවලට ලකුණු දීමේ ක්‍රමවේදයක් සිදු නොවේ. ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අසාධාරණයක් සිදුවන බැවින් එම තීරණය ගෙන ඇත. මේ අතර නොවැම්බර් මාස 6 වෙනිදායින් පසු සති අන්තයේදී සෞඛ්‍ය මාර්ගෝපදේශනවලට අනුව ඇතැම් ක්‍රීඩාවල පුහුණුවීම් පවත්වාගෙන යාමට සැලසුම් කර ඇත. ඉන්දියන් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ පස්වන තරඟය කොල්කතා නයිට් රයිඩර්ස් සහ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම් අතර අද රාත්‍රියේ අබුඩාබිහිදී පැවැත්වෙයි. මේ සිහින සවිබලකන් වන්න රුපියල් ලක්ෂ 5 සිට මිලියන 10 දක්වා සිට 7ක වාර්ෂික පොලි අනුපාතයකට වසර 2ක පුද්ගලික ණයක් ඔබට අවශ්‍ය වන්නේ එක් අපකරුවෙකු පමණයි. NSB Wings ඉහළ ඉලක්ක කරා ලංකා වන්න. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය. සෞභාග්‍යයේ දැක්ම රජයේ සංවර්ධන ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ක්‍රියාත්මක ගෙවතු දසලක්ෂයේ වැඩසටහන යටතේ ගම්පා දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභී පවුල් 58850ක් තෝරා ගැනීමේ කටයුතු මේ දිනවල සිදු කරන බව ගම්පා දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ අයේෂ් පෙරේරා මහතා පවසයි. ග්‍රාම සේවා වසම් 1177ක් තුලින් පවුල් 50 බැගින් තෝරා ඔවුන්ට අවශ්‍ය බීජ වර්ග ලබා දීම සිදු කෙරේ. ඔවුන්ට අවශ්‍ය පුහුණුව සහ දැනුවත් කිරීමේ කටයුතු සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සිදු කිරීමට නියමිතයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය. තවත් බලා සිටීම අවසන්. මේ සතුට නැවත අත්විඳීමට කාලයයි. ජයග්‍රහණී රේඛාව නැවත ඇඳීමට කාලයයි. ඔබේ අධිරාජ්‍යය නැවත ගොඩනැගීමට කාලයයි. ඔබේ ව්‍යවසායික අභිලාෂයන් තෘප්තිමත් කිරීමට කාලයයි. NSB Wings සමග ඔබේ සිහින සවිබල ගන්වන්න. රුපියල් ලක්ෂ 5 සිට මිලියන 10 දක්වා සිට 7ක වාර්ෂික පොලි අනුපාතයකට වසර 2ක පුද්ගලික ණයක් ඔබට අවශ්‍ය වන්නේ එක් අපකරුවෙකු පමණයි. NSB Wings ඉහළ ඉලක්ක කරා ලංකා වන්න. වැඩි විස්තර ළඟම ජාතික ඉතිරි කිරීමේ බැංකු ශාඛාවෙන්. ආර්ථික පුවත් ආවරණය ආසිසිර බෙටි ගන්න පුළුවන් වුණාද? හොඳ වෙලාවට එක ෆාමසියක් නම් ඇරලා තිබුණා. ඒ තරු පෙවුනේ සමහර බේත් වල ගණන් ඇහුවම. කීයද? LOC ක්‍රෙඩිට් කාඩ් එක නොතිබෙන්න මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරි වෙනවා. LOC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මෙවර මහකන්නේ කෘෂිකර්ම වගා සැලසුමට අඩුව යෝජිත වගා කටයුතු සම්බන්ධයෙන් තීරණ ගැනීමේ කන්න රැස්වීම් මේ දිනවල පැවැත්වෙන බව අනුරාධපුර වාරිමාර්ග අධ්‍යක්ෂ කිත්සිරි වැලිගෙපොළඹගේ මහතා පවසයි. නුවරවැව, තිසාවැව, අභයවැව, නාචදුව, තුරුවිල හා හුරුළු වැව ගොවි ව්‍යාපාරවල නියෝජිතවරුන්, නිවාසික ව්‍යාපාර කළමනාකරුවන් හා සෙසු නිලධාරීන් සමග සාකච්ඡා කර වී හා අතිරේක භෝග වගා කිරීම සම්බන්ධයෙන් පෙර කන්න රැස්වීම්වලදී තීන්දුව තීරණ ගෙන ඇතැයි හෙතෙම සඳහන් කරයි. මෙවර මහකන්නේ වගාවන්ට අවශ්‍ය ජලය ප්‍රධාන මහවැව්වල ඇත්තේ 30% හා 40% මට්ටමක බව වාරිමාර්ග අධ්‍යක්ෂවරයා සඳහන් කරයි. ඔන්න ඩොක්ටර් කිව්වද තාත්තට ගෙදර යන්න පුළුවන් කියලා. දුවලට මම නිසා හරි කරදරයක් නේද උනේ. කසුන්ගේ LOC ක්‍රෙඩිට් කාඩ් එක තිබුණ නිසා කිසි ප්‍රශ්නයක් උනේ නැහැ. තාත්තා සනීප වෙච්ච එකනේ අපේ සතුට. LOC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ CIB ජනජය වාසනා 15 වන අදියර ආරම්භුණා. සැප්තැම්බර් 14 සිට ඔක්තෝබර් 11 දක්වා රුපියල් 3000 වැඩි සෑම බිල් පතකටම ලක්ෂ ගණනින් තෑගි. අදම CIB එන්න. සබරගමුව මධ්‍යම බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50ක පමණ තද සුළං ඇතිවිය හැකිය. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ. CIB ජනජය වාසනා බාලසුන අධීර ඇරඹුණා. සැප්තැම්බර් 14 සිට ඔක්තෝබර් 11 දක්වා රුපියල් 3000 වැඩි සෑම බිල් පතකටම ලක්ෂ ගණනින් තෑගි. අදම CIB එන්න. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලි සිරස්තල. පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ හෙට පෞද්ගලිකව පෙනී සිටින්නයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නොතීසි. රත්නජීවන් හූල් මහතාගේ ක්‍රියාකලාපයේ හේතුවෙන් මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වයට හානි වූ බවට දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්. රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සභාපති ධූරය මහාචාර්ය තිස්ස විතාරණ මහතාට රාජ්‍ය සේවයේ දේශපාලන පරිගැනීම් සොයා බැලීමේ කමිටුව වැඩ ආරම්භයි. දිවයිනේ සියලු ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම తాවකාලිකව අත්හිටුවයි. කොරෝනා වසංගතය හමුවේ රටවල් රැසක ආර්ථික වර්ධනයේ කඩාවැටීමක්. ප්‍රවෘත්ති සමාප්තයි.